හරි දැන් කිව්වේ කහ ගන්න. හරි කිව්වේ කහ ගන්න. මම කිව්වේ හරි හරි ඒ කියන්නේ දැන් මම කිව්වේ පොඩි ළමයින්ගේ අර කිරි කැටි ගාලා හේතුව කිරි අද්‍රාව්‍ය කරනවා. ද්‍රාව්‍ය තත්ත්වය නැති කරනවා. කිරි කැටි ගැසීම ඇති කරනවා. ඒකයි වමනිකරනම් කොට ඒ කිරි කැටි ගහලා එන්නේ. දැක්කද? ඒ ඔබේ සිද්ධියක් නෙවෙයි අහනවානේ. මේ රිනින් වලින් කරන්නේ මොනවද? ලදරුවන්ගේ කිරි වල තියෙන ජලය උරා ගන්නවා. ඒ අද්‍රාව්‍ය කරනවා. ඒතර කැටි ගහනවා. ඉතින් මේ ටික ඇති. ඊයෙරෙන් අර කේසියෙන් පැරාගේසියෙන් ප්‍රෝරින් මේ අන්තම් ඔය උසස් පෙළ කාගේ පොතක් බලලා මේ මිනිස්සු අර උණු පිටියේන මිනිස්සු දැන් මේ අරගෙන මේ සටහනක් දෙනවා. ජීවිත රසායනික ගන්න කියන හරියට. භෞතික විද්‍යාව දෙන්න කියනකො. මේකේ තියෙන මේ ලේසි ටික දෙනවා ළමයින්ට ලොකුවට. සිලබස් එකෙන් අහන්නේ නැහැ ඔබෙන් කවදාවත්. පැරාකේසියෙන් කේසින් අහලා නැහැ. එන්නන්න කියන මට. ඉතින් මම හරියට ඒක විවේචනය කරා. විවේචනය කිරීමෙන් මෙතන උනේ අර වැරද්ද නිවැරදි කිරීම. සිලබස් එකක් තියෙන්න බෑ. ඉස්සරහට මම තව දේවල් කියනවා ඔබට. ඒ නිසා ඔබ ලියන්න ඕනේ අර කුඩා ළමුන්ගේ ලදරුවන්ගේ කිරිවල තියෙන ප්‍රෝටීන කැටි ගැනීම. රෙනින් වලින් කරන්නේ. ඒ නිසා හතරවෙනි පිටුවේ එතන යටම ලියන්න ලදරුවන්ගේ renin enzyme කිරිවල ඇති ප්‍රෝටීන කැටි ගසයි. කිරි කැටි ගැසීම ඇති කරන්නේ. ඒවා අද්‍රාව්‍ය කරනවා. වරහන් තුල අද්‍රාව්‍ය කිරීම. හරි. දැන් අප ඒ ටික නැත්නම් අමතක වෙනවා. ඔය ගැහුවා නම් තව පොඩ්ඩෙන් ලියන්න බෑ. නමුත් ඔබ කොටු වෙනවා කොහරි මම මේක ආපහු දෙනකොට මේ පොත මම හදලා දුන්නා මේ ඔක්කොම තියෙනවා රයිට්. ඊළඟට පහ පිටුවේ 7 3 බලන්න. අක්මාව. හරි? දැන් අක්මාව ගත්තොත් හරි වැදගත්. හරි? ඔය අක්මාව ගත්තොත් ඔබ මම කියවනේ ඊයේ අක්මා කණ්ඩිකා කියලා තියෙනවා. ලී පාටයි. කුණු ලී පාටයි. ඇටස් එකලි මුකුත් නෑ මේක. හරි? පීකුදු කියලා කන්නේ මේක තමයි. අපි වැඩි මිලක් දීලා ගන්න එකක්. පීකුදු හොඳ විටමින් අරංග එකක්. සර් ආයේ කියන්නකොත් අවශ්‍යම කරපුතා කොයි හරියද කියන්න ඕනේ කියන්න මට. ඒක තමයි මට තේරෙනවා දැන් සම්බන්ධ වෙනව නැති වෙනවා. ඔයාගේ කනෙක්ෂන් අවුල් වෙනවා කොතනද පුතේ කියන්නේ. මම අර කිව්වේ රෙනින් ගැනද? එතකොට එතන ලියන්න පුළුවන් අංක 4 පිටුවේ අර මගේ නම තියෙන තැන 4 පිටුව ගන්න. නම තියෙන තැන ලියන්න රෙනින් මගින්. මගේ නම තියෙන තැන ලියන්න. අර උඩ ලියන එක මිස් වුණා. රෙනින් මගින්. ලදරුවන්ගේ කිරිවල ඇති ප්‍රෝටීන කැටි ගසයි. කිරිවල ඇති ප්‍රෝටීන කිරි කැටි ගැසීම කරයි කිව්වත් ලකුණු හම්බෙනවා. මේ චූටි ප්‍රශ්න ඔබෙන් අහන්නේ. කිරිවල ඇති ප්‍රෝටීන කැටි ගසයි. right. දැන් හරි පුතා. එන්න පහ පිටුවට. ඔබ එන්න අක්මාවෙන් සාවෙන විස ගැන බලන්න. right. එතකොට අක්මාවෙන් සාය දැන් අපි පිත්තාශය අක්මාවත් එක්ක තිබුණාට ඒකෙන් පිත් යුස සාවේ කරාට පිත් යුස නිපදවන්නේ පිත්තාශය නෙමෙයි. හොඳට මතක තියාගන්න. අක්මාවේ හදන්නේ. හොඳට මතක තියාගන්න. අක්මාවේ හදන්නේ. ඒතර පිත්තාශය තමයි ගබඩා කරන්නේ. ලියන්න අක්මාවෙන් සායන යුසේ මොනවාද? පිත් යුස
රයිට්. එතකොට පිත්තාශය මොනවද කරන්නේ? අර අක්මාවේ හදන පිත් යුසය తాවකාලිකව ගබඩා කරනවා. ගබඩා කළා අවශ්‍ය විට ඉන් නිකුත් කරනවා. ග්‍රහණියට ශ්‍රාවය කරනවා. බලන්න. උතර බලන්නේ මේ තියෙන මේ හදලා මේකේ නිකුත් තැම්පත් කරලා අවශ්‍ය විට ග්‍රහණියට ගේනවා. දැන් එතකොට ඔබ දැන් මේ ආන්නේ පිත්තාශය දුර කෘත්‍ය ලියන්න. අක්මාවේ නිපදවන පිත්තුස ගබඩා කර අවශ්‍ය විට ඒවා පිට කර ග්‍රහණියට ශ්‍රාව්‍ය වේ. රයිට්. දැන් පුතා ඔය ටියුට් එකේ නැති පොඩ්ඩක් මම දෙන්නම් ඒක වැදගත්. ඔබ ඔය රූපේ තියෙනවා මේ රූපේ තියෙන උඩ මේ රූපේ උඩම තියෙනවානේ ඔබේ ටියුට් එකේ. එතන උඩින් කතරයක් දාලා රතු පාටෙන් ලියන්න මෙහෙම. රතු පාටෙන් ලියන්න මෙහෙම රතු පාට පෑනේ මේක උඩ මම මිරානියක් ඉන්න එක ලියනකම් කතරයක් දාලා ලියන්න ඉස්සරහා ගේන්න. අපේ ශරීරයේ තියෙන විශාලම ග්‍රන්ථිය තමයි අක්මාව. කිරිබස් වලට දාන්න පුළුවන්. ලියන්න. ශරීරයේ තියෙන විශාලම ග්‍රන්ථිය අක්මාවයි. උඩම ලියන්න. පොඩියට ලියන්න. තව කරුණු දෙකක් මම දෙනවා. ශරීරයේ තියෙන විශාලම ග්‍රන්ථිය අක්මාවයි. රයිට්. දැන් මම මෙහෙම එකක් අහනවා. තව එකක් දෙනවා මම දෙකක්. අපේ ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රිය මොකද්ද? දැන් පංචේන්ද්‍රයන් කියන්නේ රමිරුවක් කියන පංචේන්ද්‍රිය. දැන් වෙන දේවල් කියන්නේ පංචේන්ද්‍රයන් කියනවා බලන්න නැත්නම් දානවා. පංච ඉන්ද්‍රියන්. රමිරු දාන්න. කෝ දැන් වෙන පඬිත දේවල් ඇහුවා දැන් මේ උත්තර දෙයා දෙන්නේ නැහැ උත්තර. පංච කියන්නේ පහයි. අපේ ශරීරයේ තියෙන ප්‍රධාන ඉන්ද්‍රියන් පහක් වෙනවා කියන්නේ. ඇස කන නාසය දිව ශරීරය. ශරීරය මුළු ශරීරයම නිවැරදි කරන්න ඇස කන නාසය දිව සම නිශාන් හරි. රමිනෝ දැම්මේ නැක්කද? ඒක දන්නේ නැහැ. දන්නේ මම තමයි කිව්වේ ඉස්සෙල්ලා. ඔයාද කිව්වේ දැන් මෙන්න එක්කනේ නිශාන් කිව්වේ. ඇස කන නාසය දිව සම. එහෙනම් ඔය පංච ඉන්ද්‍රියන්ගෙන් විශාලම ඉන්ද්‍රිය මොකද්ද? හම. එහෙනම් ශරීරයේ දෙවෙනි විශාලම ඉන්ද්‍රියත් අක්මාවයි. අර රතු පාටකින් ලිව්වේ තනම යන්න ශරීරය ඇති දෙවෙනි විශාල ඉන්ද්‍රිය අක්මාවයි. ඒක ලියා ගන්න. ශරීරය ඇති විශාලම ඉන්ද්‍රිය දෙවෙනි විශාලම ඉන්ද්‍රිය අක්මාවයි. right. හරි. දැන් තව පැහැදිලි අක්මාවෙන් ශ්‍රාවණ කෘත්‍ය ලිව්වා ශ්‍රාවණ විස ලිව්වා පිත්තාසෙන් සිදුවන කෘත්‍ය ලිව්වා ඔබ. පහ පිටුවේ 7 අයන්න. පිත්තාසෙන් සිදුවන කෘත්‍ය ලිව්වා. right. පිත්තාසේ අඩංගු ද්‍රව්‍ය මොනවද? අහනවා පිත්තාස් විත් යුසේ තියෙන දේවල් මොනවද? ලියන්න ජලය. ජලය. කතර දදා ලියන්න පොඩියට. खनिज आयन खनिज आयन पित्त वर्णक
පිත් වර්ණක පිත් ලවණ ඊට පස්සේ නම් පොඩක් උඩින් ලියන්න එතන පිත් වර්ණක පිත් ලවණ බයිකාබනේට අයන හරි දැන් අපි ගන්න වැදගත් එක රතු පාට පෑන තියෙනවනේ පිත් යුසේ එන්සයිම් අඩංගුද මොන එන්සයිම්ද තියෙන්නේ කිසිම එන්සයිමයක් පිත් යුසේ නැහැ හොඳට මතක තියාගන්න අමාරු වෙන්න තැන් ඊගොල්ලෝ පිත් යුස නිපදවන්නේ පිත්තාශයම නෙමෙයක් මාවයා රයිට් යන්න රතු පෑනේ තුනේ ඈ යන්න කිසිදු එන්සයිමයක් නැත right දැන් අහගන්න වැදගත් කරයක් එනවා පිත් යුසේ සිදුන කාර්ය කුමක්ද මිනිස් අතර වාසිය මේ පැත්ත බලන්න දැන් පිත් යුසේ කාර්යභාරය එතකොට මම මේක චුට්ටක් මකන්නම් එතකොට ඔබට තේරෙයි අපි ගන්න ලිපිඩමය ආහාර තෙල් ආහාර ඒක විශාලාන අගන්න මේ විශාලාන පිත් යුසේ කියන්නේ මේ ලිපිඩ කියන්නේ තෙල් ආහාර ලොකු ඒවා මේ ඒවා එකවට ජීර්ණ වෙන්න බෑ ඒකයි සමහරට ඔය උරුමස්සේම කාපුවම බඩ අප්සෙට් යන්නේ ජීර්ණ වෙන්නේ නැතුව බ්‍රෝස් ගග යනවා රඹුරු වට එහෙම එන්නේ පෙරේත කමට උරුමස් කාලා රයිට් එතකොට මේ විශාල අංශු ලොකු අණු එතකොට මේ පිත් යුසෙන් කරන්නේ හොඳට හදාගන්න මේවා චූටි කොටස් වලින් සබන් පෙනවා කියන්නේ මේ වගේ කුඩා අංශු බවට බෙදෙනවා මේ ක්‍රියාවලියට කරන ලස්සන නමක් තෛලෝදකරණය දැක්කද මේ නම මතක තියාගන්න ඒවා අහනවා භාගයට පිත් යුසෙන් කියන්නේ විශාල ලිපිඩමය අණු කුඩා බිඳිති බවට බෙදෙන එක මේ ක්‍රියාවලියේ තෛලෝදකරණය දැන් ඔබෙන් දැන් කරන්නේ පිත් යුසේ කරන කාර්ය දැන් ලිපිඩමය ආහාරය ලිපිඩමය ආහාර තෛලෝදකරණය වෙදි කොඹු දෙකයි තයන්නයි තෛලෝදකරණය ලිපිඩමය ආහාර තෛලෝදකරණය right වරහන් තුල ලියන්න විශාල ලිපිඩාංශු කුඩා කැබලි කිරීම විශාල ලිපිඩාංශු කුඩා කැබලි කිරීම මම එකක් දුන්නා එක කාරණයක් දුන්නා තව කාරණයක් ලියන්න කතරයක් දාලා දැන් අපේ මලපහ රමිරු මලපහ මොන පාටද කොළ පාටද නිකන් රතු පාටද ඔව් කක්ක ප්‍රශ්නයක් මම ඇහුවේ මලපහ මොන පාටද රමිරු බලන් ඉන්නවා මේ කලර් එකක් හොයනවා දැන් මොන පාටද කොළද රතු පාටද දම් පාටද ඔව් මොකද පාට කහ පාටයි කියලා නිශාන් කියන රමිරුගේ නා නිශාන් දාන එක පස්සේ රමිරුව කියලා මම සර් කිව්වලු මට ඇහෙන්න එපා පිටන දාන්න එපා කහ පාටයි සාමාන්‍යයෙන් බඩේ ලෙඩක් වෙන මොකුත් නැත්තම් කහ පාට අපි දන්නවා ඩෙන්ගු හැදුනම මලපහ කළු පාටට යන්නේ මලපහත් එක ලේයන නිසායි වෙලා තියෙන්නේ ඒ කහ පාට වෙලා තියෙන්නේ පිත් වර්ණක නිසා පාට ඔන්න ගොමේ හිරුගේ මලපහ පාට කිව්ව එක නිකන් දේ දුන්නේ පාට හිරුයි කියන්නේ හිරුනි කියනවා මලපහ දේ දුන්නේ පාට රතු දැවිලි කහ කොළ නිල් නිකන් ඇයි වඩේ කනවා උණුදු වඩ කනවා රෝල්ස් කනවා මාළු එක જાති කනවා නේද ඒක පාටයි කහ පාටයි එහෙනම් මේ කහ පාටලා තියෙන්නේ මල ද්‍රව්‍යව වර්ණ ගන්නලා තියෙන්නේ පිත් වර්ණක වලින් පිත් වර්ගය. ඒකේ මලපහ උට හරි කඳයි.
ඒ ගඳ නැතිලා තියෙන්නේ පිත් ලවණ නිසා. රයිට්. ඒ ඔබේ දැනුවත් වීමට. ඒතර ඔබට තව එකක් වුණක් අතට දාලා ලියන්න පුළුවන්. මල ද්‍රව්‍ය වර්ණ ගැන්වීම. කලර් කරනවා. දැන් උතන ඔබ ලියන්න එපා මෙහෙම. අර වාසිය ලියන්න ඕනේ. කොහොමද ලියන්න ඕනේ වාසිය? බලන්න ඔබට අර ගාන පොතේ මේ ඉඳ තියලා ඔක්කොම මන් දීලා තියෙන්නේ. මේ තෛලෝදකරණයේ වාසි තමයි මේ බලන්නකෝ. දැන් මේ ලිපිඩ ජීර්ණ වෙන්නේ බෑ. මේ භෞතික ජීර්ණයක් වෙන්නේ චූටි කැලේ වලට කඩන එක වෙන්නේ. ඔහොම කැලේ. ඒ නිසා ජීර්ණ යුස ගැටන පෘෂ්ඨ වැඩි. තෛලෝදකරණ නිසා ජීර්ණ යුස ගැටන පෘෂ්ඨ වැඩි. ඒ නිසා හොඳින් ජීර්ණ වෙනවා. ලියන්න. තෛලෝදකරණ නිසා එකටම ලියන්න වෙනවා පොඩ යටින්. තෛලෝදකරණ නිසා ජීර්ණ යුස ගැටන පෘෂ්ඨ වැඩි. ජීර්ණ යුස නැත්නම් එන්සයිම ගැටන පෘෂ්ඨ වැඩි වීම. වනහනවා. ගැටන පෘෂ්ඨ වැඩි වීම. රයිට්. ඒ ඇති. දැන් අපි යනවා අග්න්‍යාසයට. මෙදී පැතලි විව්‍යයක් මේක. අග්න්‍යාසෙ බොම් පැතලි විව්‍යයක්. පැතලි විව්‍යයක්. එතකොට මේකේ එන්සයිම සාවය කරනවා. ගොඩක් සාවය කරනවා. ඔබට උගන්වන්නේ 3යි. හරි 3යි. කලින් ඉගෙන ගත්ත එන්සයිමකුත් උතන එනවා. මුකෙන් සාවෙච්ච. අර ඇමයිලේස් එන්සයිම් විදිහට. ඔබ 4ක් ලියන්න ඕනේ නැහැ. 3ක් නිකන් ඇති. ලියන්න ස්‍රාවය කරන එන්සයිම ඇමයිලේස්. ඇමයිලේස්. lipase. lipase. අනික trypsin. trypsin. amylase, lipase, trypsin. හරි. ඊළඟට එම එන්සයිම් වලින් සිදුවන කෘත්‍යයන් අනිමේ වන අහනවා. ඉතින් මේ ළමයි දැන් 3-4 දෙනෙක් ඉස්සලා හිටපෑගෙන් කනෙක්ෂන් අවුල් හරි මොනවා හරි ප්‍රශ්න. ඒකයි ළමයි මොනව කරන්නද ළමයින්ට. එතකොට අපි බලමු අර ඇමයිලේස් වලින් කරන ඔබට මතකනේ මුඛ කුරේදී පිස්ටේ ජීර්ණය ආරම්භ වුණා. අර ටයිලින් නැත්නම් ඇමයිලේස් වලින් කරපු ක්‍රියාව මතක ඇතිනේ. ඒකෙන් කරේ අර පිස්ටේ මෝල්ටෝස් කරන එකනේ. ඒතර අපි කෑම කනකොට ටට්ටක් ගාලා කෑවා. පිස්ට කාපු පිස්ටේන් කොටසක් විතරක් මෝල්ටෝස් වුණා. ඒකත් අර්ධ ජීර්ණයක්. දැන් කෙලිම ඊට පස්සේ ආමාශිතාව ආමාශයේදී පිස්ට ජීර්ණයක් වෙන්නේ නැහැ. කිසිම කාබෝහයිඩ්‍රේට් ජීර්ණ වෙන්නේ නැහැ. ප්‍රෝටීන් විතරයි ජීර්ණ වෙන්නේ. එතකොට ජීර්ණය නොවිච්ච පිස්ටේ තව තියෙනවා. ආන්නේ ටික එනවා අග්න්‍යාසයට. හරි? අග්න්‍යාසයට අග්න්‍යාසයට ඉන්නේ නැහැ. ග්‍රහණියට එන්නේ. හරි? ඒ ග්‍රහණියට එනකොට මේ අග්න්‍යාසයෙන් ශ්‍රාවය කරනවානේ එන්සයිම් 4ක් 3ක් ඇමයිලේස්. ආන්නේ ඇමයිලේස් ශ්‍රාවය කරලා ග්‍රහණියට අර ජීර්ණ වෙච්ච නැති ඉතිරි පිෂ්ඨය මෝල්ටෝස් කරනවා. දැන් පිෂ්ඨය ඇමයිලේස් මගින් මෝල්ටෝස් කරයි. මෝල්ටෝස් කරයි. හරි. දැන් ඔබට මතක ඇති තව දෙකක් තියෙනවානේ. ට්‍රිප්සින් සහ අපි කතා කරේ ලිපිඩ. ලිපිඩ ජීර්ණ වෙ ආරම්භ වෙන්නේ ඔතෙන්දී. අර මේද හා තෙල්. ඒ ලිපිඩ ජීර්ණ වෙන්නේ ලයිපේස්. ලයිපේස් එන්සයිම් එක අපි කතා කරේ. අග්න්‍යාසයෙන් සාය කරන ලයිපේස්, ලයි ලිපිඩ එහෙම පාන කරන්න. ලයි ලිපිඩ. එහෙනම් ලිපිඩ මේ හර ලයිපේස් මගින් මොනවද කරන්නේ? ඔව්. මේද අම්ල හා ග්ලිසරෝල් කරනවා. දැන් ලිපිඩ මගින් ලයිපේස් මගින්
ලයිපේස් මගින් ලිපිඩ මේද අම්ල හා ග්ලිසරෝල් කරයි. හරි. ඔබට මතකද ආමාශයේදී ප්‍රෝටීන් ජීර්ණය කරේ පෙප්සින් වලින්. ඒක ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් කරා. මම අර දල සටහනක් ඇන්ටි 42000 ඒ වගේම ආමාශයේදී ජීර්ණය වෙච්ච නැති තව ප්‍රෝටීන් තියෙනවා නම් ග්‍රහණයට ආපුවම ඒවා අර ට්‍රිප්සින් දැක්කද පෙප්සින් ආමාශයෙන් අනික ට්‍රිප්සින් ඔබ කියන්නේ ට්‍රිප් ගියාම ඔද සීන් කියලා මතකද කියන්නේ දෙකම සීන් එකක් පෙප් අනික ට්‍රිප් පෙප්සින් ආමාශය ට්‍රිප්සින් අග්න්‍යාසීන් ඒකනේ කරන්නේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් කරන එක අර්ධ ජීර්ණ යන්න ට්‍රිප්සින් එන්සයිමින් ප්‍රෝටීන් අර්ධ ජීර්ණය කරයි. ආයෙ පොඩ්ඩක් කියන්න. ඔව් ට්‍රිප්සින් මගින් ප්‍රෝටීන අර්ධ ජීර්ණය කරයි. right දැන් ඔබ දැක්ක මේ අග්න්‍යාසයෙන් සාවය කරන එන්සයිම වර්ග 3යි ඒවයින් ග්‍රහණයේදී මේ එන්සයිම තුنين සිදුවන කෘත්‍යයන් ඔබට බෙද වෙනම කියලා දුන්නා. right එතකොට අපි බලමු සුඥාන්ත්‍රිකයා ශේෂාන්ත්‍රිකය බලන්න ශුන්‍යාන්ත්‍රිකයා ශේෂාන්ත්‍රිකය ග්‍රහණයට පහලින් තියෙන්නේ දැන් කුඩා බඩවැල්නේ අපි කියන්නේ කුඩා බඩවැල් ශුද්‍රාන්ත්‍රණී කොටස් 3යි ග්‍රහණීය ශුන්‍යාන්ත්‍රිකේ ශේෂාන්ත්‍රිකය. ග්‍රහණය කියන්නේ මේ ආමාශයෙන් පසු තියෙන මේ U හැඩ කොටස. එතනින් පස්සේ තමයි ශුන්‍යාන්ත්‍රිකය ශේෂාන්ත්‍රිකය තියෙන්නේ. ඒව වෙන වෙන සීමා අපහැදලි. එතකොට මේක ගොඩාක් දිගයි. හරි මේ වෙන ශුන්‍යාන්ත්‍රිකයේ කුඩා බඩවැල බලන්න මේ කුඩා බඩවැල් ඔහම දඟර ගහලා හරි මීටර ගානක් දිගයි අර ආමාශ මේ මහාන්ත්‍රයේදී මේ උණ්ඩුක කියන ප්‍රදේශෙදී දෙක සම්බන්ධ වෙනවා මහාන්ත්‍රයට. හරි ඕනම සම්බන්ධ වෙනවා මහාන්ත්‍රයටදී ඕන්න ආවා ග්‍රහණයෙන් පස්සේ ශුන්‍යාන්ත්‍රිකේ ශේෂාන්ත්‍රිකය. හරි එතකොට මේ ග්‍රහණයට පසු ඇති ශුද්‍රාන්ත කොටස් මෙන් ශ්‍රාවය කරන යුසයේ පහක් දැක්කන ද්‍රව්‍ය ඇත. ඒ කියන්නේ ඒකේ ශුද්‍රාන්තේ කුඩා බඩවල වලින් ශ්‍රාවය කරන යුසයේ තියෙන දේවල්. හරි ඉස්සෙල්ලා බලන්න ඕනේ ශුද්ධාන්ත ගත්තොත් මේ කොටස් 3යිනේ මම කිව්වේ මුල් කොටස 100ට ග්‍රහණීය ඉන්පසු ශුද්ධාන්තේ කොටස් 2 ශුන්‍යාන්තිකේ ශේෂාන්තිකය මීටර 7ක් විතර දිගයි. හරි එතකොට ඔබ අර පහ පිටුවේ රෝම ඉලක්කම් 5 ශුන්‍යාන්තිකේ ශේෂාන්තිකේ පිළිහෙම කියලා තියෙනවානේ. එතන වරහන් තුල ලියන්න ශුද්‍රාන්ත්‍රයේ මීටර 7ක් පමණ දිගේ කියලා ලියන්න. ශුද්‍රාන්ත්‍රයේ මීටර 7ක් පමණ දිගේ කියලා ලියන්න. right හරි හොඳට අහගන්න මේ වැදගත්. ඒතර මීටර 7ක් කියන්නේ මීටරයක් කියන්නේ අඩි 3යි සෙන්ටිමීටර් 3ක්. අඩි 3යි සෙන්ටිමීටර් 3ක් තමයි මීටරයක් කියන්නේ. ඒක අපි අඩි 3යි කියලා හිතමුකෝ. එතකොට මීටර 7ක් නම් 4ක් 3 21යි. ඒක අඩි 21ක් කුඩා බඩවල දිගට. නිකම් වෙලා ඉන්න වෙලාවට අදින්න එපා එළියට ඈ. හරි. දැන් බලන්න. මේක අතිශයින් දඟර ගහලා තියෙන්නේ. දැන් ඔබින් අහනවා මේන් ශ්‍රාවි කරන යුෂයේ තියෙන දේවල් මොනවද කියලා. ලියන්න ශ්ලේෂ්මලකය. කතර දාලා ලියන්න. ශ්ලේෂ්මලකය. ආයි අර දරුවන්ගේ
මේ කනෙක්ෂන් නැතුව ගිහිල්ලා ශ්ලේෂ්මලකය හරි එන්සයිම වන හරියට ලියන්න ඕනේ මේවා රතු පෑනින් ලියන්න මෝල්ටේස් ටෝස් නෙමේ ටේස් මෝල්ටේස් sucrase lactase අනික peptidase මලිෂා ලියන්න peptidase ආපහු ශුද්ධාන්තයෙන් ශ්‍රාවය කරන එන්සයිම් හතර මතක තියාගන්න ඔක්කොම ටේස් බේස් රෝස් දානේවා රෝස් නෙමෙයි ඔක්කොම රේස් ටේස් බේස් ටෝස් නෙමෙයි රේස් ටේස් බේස් මෝල්ටේස් පිළිවෙලක් නෑ ලැක්ටේස් සුක්‍රේස් හරි විලිගුව මෝල්ටේස් සුක්‍රේස් ලැක්ටේස් peptidase right දයි අපි බලමු දැන් ශ්ලේෂ්මලයෙන් සිදුවන කාර්යයන් එහා පැත්ත හරි වැදගත් මේ හරිය ශ්ලේෂ්මලයෙන් සිදුවන කාර්ය හරි අන්තර තේරුම් ගන්න මොනවද මේ ශ්ලේෂ්මලයෙන් කරන්න හරි එතකොට right ශ්ලේෂ්මලික සේම වගේ එහෙම හිතන්නකෝ. දැන් ආමාශය බිත්තුන ශ්ලේෂ්මලිය ශ්‍රාවි කරනවා. ඒතර ශ්ලේෂ්මලියෙන් අර ආමාශය බිත්තිය වැහෙනවා. ශ්ලේෂ්මලියෙන් ආමාශය බිත්තිය වැහෙනවා. ඒ වගේම ශුද්ධාන්තයෙන් ශ්‍රාවි කරන ශ්ලේෂ්මලියෙන් ආහාර තෙත් කරනවා. අපි කියන ස්නේහණිය දැක්කද? සෙනෙහ කියන්නේ ඇලී ගලී ඉන්නෝනේ ආදරේනේ සෙනෙහ කියන්නේ දැක්කද? ආදරේ වැඩි වුණාම ඇලී ගලී ඉන්නෝනේ වචනේ බලන්නකෝ. ස්නේහණිය තෙත් කිරීම ලියන්න ආහාරය ස්නේහණය කරයි ස්නේහණය ස්නේහ කියන වචනේ ලියන්න ආහාරය ස්නේහණය කරයි ඊළඟට ආන්ත්‍ර බිත්ති ආස්තරණය කරයි ආස්තරණය කරයි වරහන් තුල ලියන්න වසාපවති ඒක පොඩ්ඩක් ආයි කියන්නකෝ ආහාරය ස්නේහණය කරයි එකක් හරි ඊට පස්සේ ආන්ත්‍ර බිත්ති හරි ආස්තරණය කරයි ඒ වචන වැදගත් එහෙම දෙන්නේ ඒකයි වරහන් ලියන්න වසා වහනවා මේ අන්ත්‍රබිත්තිය මේක වහනවා මේක ඇලෙනවා තීන්ත ගෑ වගේ රයිට් දැන් ඊතුරු රූල් එකේ මෙහෙම ලියන්න ස්නේහණය කිරීම නිසා අර උඩ කරුණු දෙකයි දුන්නේ ඒ කරුණු දෙකේ විස්තර කියන්නේ ස්නේහණය කිරීම නිසා ඒ කියන්නේ අර තෙත් කරන නිසා අන්ත්‍රය තුල ආහාර ගමන් කිරීම පහසු වෙයි. තෙත් කරපම සෙවල වගේනේ. ඒතර ආහාර ගමන් කරන්න ලේසි. ආහාර ගමන් කිරීම පහසු වෙයි. right. ඊළඟ රූලේ ලියන්න ආස්තරණය නිසා අර වසා තියෙන නිසා දැන් හොද්දටම අහගන්න මේ කියන එක හරි වැදගත්. දැන් මේ ශ්ලේෂ් වලින් මේ ආහාර මෙයා අන්තිම හරි මේ කියන්නේ අර අපි ආයන්න කරපොම් මේක ඉවර වෙයිද මෙම වහලා තියෙන නිසා මේ අපේ ආමාශය බිත්තිය කියන්නේ කුඩා බඩවල බිත්තිය කියන්නේ මස්නේ ප්‍රෝටීන්නේ දැන් බාබත් කියලා කන්නේ බලන්න බාබත් නේ කහබත් නේ බාබත් මුස්ලිම් හරි අය කනවා ඉස්සර මම තරුණ කාලේ මමත් කෑවා බාබත් කියන්නේ මේ බඩවැල් ඒතරේ ප්‍රෝටීන් තියෙන්නේ ඒතර අර ජීර්ණ යුස ප්‍රෝටීන් ජීර්ණය කරන පෙප්සින් යුස ගැටුණාම මේ
දිය වෙනවනේ. ජීර්ණ වෙනවනේ ප්‍රෝටීන් ජීර්ණ වෙන්න එපා. ආන්නර ශ්ලේෂ්ම වලින් වහලා තියෙන නිසා ඒ ප්‍රෝටීන් ජීර්ණ වෙන්නේ නැහැ. හරි වැදගත් ඒක. ලියන්න මෙහෙම ලියන්න. ආමාශ බිත්ති ආස්තරණය කරන නිසා අන්ත්‍ර බිත්ති ආස්තරණ නිසා protein ජීර්ණ එන්සයිම බිත්ති හා ගැටීම වැළකේ. බිත්ති හා ගැටීම වැළකේ. right හොඳයි. එන්සා බිත්ති ජීර්ණ වෙන්නේ නැහැ. එන්සා ඒක ෂේ වෙන්නේ නැහැ. බිත්ති උතර අන්ත්‍ර බිත්තිය ජීර්ණ වෙලා ගියොත් එම අපි සුද්ධාන්ති ජීර්ණ වෙලානේ. මාර ප්‍රශ්නයක් නෙවෙන්නේ දැක්කද? ෂේ වෙලානේ. අර ශ්‍රේෂ්ඨ වලින් බහනවා. ආමාශෙත් එහෙමයි. ඔබ ඊළඟට එතන තියෙනවා ඔය ඔබ ආයන්නේ බොහෝ විට ඉවරයි ශුද්ධාන්තයේ ජීර්ණස ක්‍රියා කරන උපස්තරය. මේ වචන හොඳට අහගන්න. උපස්තරය. ඒ කියන්නේ ආහාර වර්ගය. ඉන්සෑදෙන පළ මොනවද? හරි හොඳට අහගන්න. එතකොට බලන්න ඔබ ඉගෙන ගත්ත දෙයක් 10 පන්තියේ නැවත මේ කරන්නේ. ඒක බලන්න මේව සුක්‍රේස් එන්සයිම් සුක්‍රෝස් මත ක්‍රියා කරන්නේ. ඔබ කන සීනි සුක්‍රෝස් මත ක්‍රියා කරන්නේ. හරි? ඒතර සුක්‍රෝස් පළතුරු සීනි තේවල සීනි ඒක ඩයිසකරයිඩියා. සුක්‍රේස් ක්‍රියා කරන සුක්‍රෝස් මත ලබා දෙනවා ග්ලූකෝස් හා ෆ්‍රුක්ටෝස්. මේ දෙකම මොනොසැකරයිඩ්. බුද්ධියට උරාගන්නේ මේවා. ඊටාම සරල අංශු දැක්කද? ඊටාම සරල අංශු. ලියන්න. සුක්‍රේස් මගින් සුක්‍රෝස් පළවෙනි රුල විතරයි ලියන්න. දෙවෙනි රුලට එන්න එපා. සුක්‍රෝස් ආහාර වැරදි මං වැරදිම සුක්‍රේස් එන්සයිම මගින් සුක්‍රේස් වරද්දන්න එපා. රේස් එන්සයිම ආහාරේ රෝස්. සුක්‍රේස් එන්සයිම මගින් සුක්‍රෝස් ආහාර ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් කරයි. එක රූල් එක එකයි ලියන්නේ. right. සාය පොඩ්ඩක් කියන්න. අනේ තියෙන්නේ ලියලා සුක්‍රේස් එන්සයිමෙන් සුක්‍රෝස් ආහාරය ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් කරයි. මම මේ හතේ විතරයි අද දෙන්නේ. ඒක ඉවර කරනවා. එනිසා ඉන්ද හරි. දෙවෙනි රෝල් පිළිවෙලක් නැහැ. බලන්නකෝ. රේස් ක්‍රියා කරන්නේ රෝස් මත. එහෙමයි පාඩම් කරන්නේ. මම පාඩම් කරේ තමයි. ටේස් මෝල්ටේස් ක්‍රියා කරන්නේ මෝල්ටෝස්. දැන් බලන්න අපි මෝල්ටෝස් දැක්කද? පිස්තේ ජීර්ණ වුණා ඇමයිලිස්ලින් මෝල්ටෝස් කරා. මුක කෝරේ. ආයි අග්න්‍යාසෙන් ශ්‍රාවය කරපු ඇමයිලිස්ලින් තවත් ඉතිරි පිස්තේ මෝල්ටෝස් කරා. අර්ධ ජීර්ණයක්. අන්න සම්පූර්ණ ජීර්ණය කරන්නේ ශුද්ධාන්තය. දැක්ක ශුද්ධාන්තයෙන් ශ්‍රාවය කරන මෝල්ටේස් වලින් මෝල්ටෝස් එලිම ග්ලූකෝස් සරල අංශු. ඊළඟ රෝලේ මෝල්ටේස් මගින් මෝල්ටෝස් ආහාර ग्लूकोज कराई. ग्लूकोज कराई. राइट. ඊළඟට ලැක්ටේස් මේවා ලැක්ටේස් වචනම ලැක්ටෝස් මත ක්‍රියා කරන්නේ. ලේසියි. ඔය දන්නා ලැක්ටෝජන්. ඔබ පොඩි කාලේ බිව කිරි
ලැක්ටෝජන් දැක්කද? ලැක්ටෝජන් වලින් ලැක්ටෝස් කියන සීනි වර්ගය. ලැක්ටේස් එන්සයිමෙන් ලැක්ටෝස් ආහාර මත ක්‍රියා කරලා ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් මේ ගන්නවා ඔබට මොනොසැකරයිඩ්ස් ගැලැක්ටෝස් කරනවා. තුන්වෙනි රූලේ ලැක්ටේස් එන්සයිමෙන් ලැක්ටෝස් ආහාර ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් කරයි. right. හරි අන්තිම එක මේ පැත්ත බලන්න දැන් කලබල නැතුව අහගන්න. මම දර සටහනක් අඳින්නම්. හරි අහගන්න. ඉතින් මේ දරුවෝ කනෙක්ෂන් නැතුව නම් කමන්නේ නිකනුත් අයින් වෙනවනේ. හරි මට ඉතින් කියලා වැඩක් නැහැ මේ. ප්‍රෝටීන් කියන්නේ දරුවා මං කර මේ වගේ ඇමයිනෝ අම්ල ගොඩක් අර අතින් අල්ලන් එක පෙළට ඉන්න වගේ ගොඩාක් ළමයි. ඇමයිනෝ අම්ල 100,000 කෝටි ගණන් එකතුලා තමයි මේ ඇමයිනෝ අම්ල 1 ඇමයිනෝ 2 වගේ ප්‍රෝටීන් අණු හැදෙන්නේ. ප්‍රෝටීන් ජීර්ණය කරන අර්ධ ජීර්ණය කරන එන්සයිම් දෙකයි ආමාශයෙන් ස්‍රාවය කරන පෙප්සින් අනිත් සීන් එක ට්‍රිප්සින් අග්න්‍යාසයෙන්. මේ එන්සයිම් දෙකෙන් පොලිපෙප්ටයිඩ් අංශු හදනවා කියන්නේ දෙකේ කැලි තුනේ කැලි පොඩි කැලි වලට කඩනවා. අන්න අර්ධ ජීර්ණය. ඒ මේවා රුධිරයට උරා ගන්න බෑ. අවසාන වශයෙන් ශුද්ධාන්තයෙන් ස්‍රාවය කරන පෙප්ටිඩේස් එන්සයිම් එක. ඒ පෙප්ටිඩේස් එන්සයිම් කරන්නේ මේ පොලිපෙප්ටයිඩ් වෙදි අර ඇමයිනෝ අම්ල දෙකේ තුනේ කැලි තවත් දුරටත් බිඳලා ඇමයිනෝ අම්ල බාටපත් කරනවා. තාම මොනවද ඉතින් පැහැදිලි කරන්න තියෙන්නේ? ඉන්ඩෙපෑ ඉන්නවනම් තේරෙනවා. ඒ කියන්නේ පෙප්ටිඩේස් වලින් පොලිපෙප්ටයිඩ් අන්තිමට ඇමයිනෝ අම්ල කරනවා. අන්න සරල අණුව. ලියන්න මේම අන්තිම එක. ඉතින් නවත්තනවා. පෙප්ටිඩේස් එන්සයිම් මගින් peptidase enzyme මගින් polypeptide amino අම්ල කරයි. amino අම්ල කරයි. හරිද? දැන් ඔබට 7 නේ ඊළඟ සතියේත් අපි සෙනසුරාදා ඉරිදා උගන්ලා තමයි යන්නේ. ඔබ ඒ සෙනසුරාදා ඉරිදා ඉගෙන ගත්තට පස්සේ ඊළඟ සතියේ අර ක්වොරන්ටයින් ඒ සාහන කාලයක් දෙයි. එතෙන්දී ඔබ ඒ ආයතන වලට ගිහිල්ලා ඒ අදාළ ෆීස් දෙන්න. මම මේ ඔබට දැන් මේ ටියුට් එක කියන්නේ ආහාර මාර්ග පද්ධතියයි රුධිර සංසරණයයි. ඊළඟ ටියුට් එක මම ක්වොරන්ටයින් ඉවරලා දැන් අපිට සංචාරන සීමා ඉවත් කරපුවම මම ගිහිල්ලා පන්තිවට දානවා ටක් ගාලා ඊළඟ පාඩම් දෙක. දෙක පාඩම් තුන දෙකක් තියෙන එක ටියුට් එකයි ස්නායු පද්ධතිය ටියුට් එක දෙකම දෙන්න එකපාර. ඒතර වැඩි හරි ඔබ ඒ ආයතන වලට ගිහලා ෆීස් ගෙවන්න. රයිට්? අයබෝම් හොඳට පාඩම් කරන්න ටික ටික. රයිට්? අයිබෝන් ආයුබෝවන් සර්. ආයුබෝවන්.